समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥානාලිකාව තුළින් ලෝකයේ පුරා විසිරුවා හරින ධර්මදේශනා රාශිය අතරින් තවත් එක් ධර්මදේශනාවක් ධර්ම දානමය පින්කමක් හැටියට ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ රබුක්කන කිරිවන්දෙනිය බෝගහ මූලවත් පදිංචි චන්ද්‍රිකා පතිරණ මහත්මිය සහ උපාලි ජයසිංහ මහතා විසින් අරමුණ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඇති බාධා දුරු වී කායික මානසික සුවය වර්ධනය කර ගැනීම පිණිසත් මෙම උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරනු ලබන සියල්ලන්ටම ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් සසර දුක් කෙලවර කර උතුම් ධර්ම අවබෝධය ලැබීම පිණිසත් මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් හේතු වේවා. මියගිය සියලුම ඥාතීන්ටද මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම ධර්ම දේශක ස්වාමින් වහන්සේලාටද තව තවත් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමටත් සියලු දෙනාට අවබෝධ කරවීමටත් කායික මානසික ශක්තිය හා නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. උතුම් ධර්ම අවබෝධය පිණිස ලැබීම පිණිස මෙම කුසල් උපනිශ්‍රය වේවා. සියලුම ලෝක සත්‍යෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගන්නට සිදු කරනු ලබන ධර්ම දේශනාමය පින්කම ධර්ම ශ්‍රවණමය පින්කමයි. මාතෘකාව වශයෙන් තියෙන්නේ නිවනට උපකාර වෙන නිර්වාණ අවබෝධය පිණිස ධර්ම දේශනාවක් සිද්ධ කරන හැටියට. නිවන ආරමුණු කරන්න නම් සියලු අපේක්ෂා බලාපොරොත්තු අතහරින්න ඕන. යම් බලාපොරොත්තුවක් යම් අපේක්ෂාවක් ඇති තැන සසර. සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් නැති තැන පංචකාම සම්පත්තිය අතහැරපු තැන අතීතය අනාගතය අතහැරපු තැන නිවන. යම්කිසි කෙනෙක් අතීතය ගැන හිතනවා නම් අනාගතය ගැන හිතනවා නම් එතන සසර. පංචකාම සම්පත්තිය ගැනම හිතනවා නම් එතන සසර. යම් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇතුව ජීවත් වෙනවා නම් එතන සසර. එහෙනම් නිවන ඇත්තේ කොතනද? නිවීම එවත් නිවන තියන්නේ පංචකාම සම්පත්තිය පස්කම් විදීම සාමුලින් අතහැරපු තැන. අතීතය අනාගතය අතහැරපු තැන. සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් නැති තැන නිවන. යම් හෝ දෙයක් බලාපොරොත්තුව වාඩි වුණොත් භාවනාවට ඒ බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙයි. හැබැයි ලැබෙන්නේ නැති එක දෙයක් තියෙනවා ඒ නිවන. සියලුම බලාපොරොත්තු අපේක්ෂාවන් අතහැරලා වාඩි වුණොත් වෙන මොනවා නොලැබුණත් ලැබෙන එකම දේ
නිවන. අනිවාර්යයෙන්ම ඒක නිසා නිවන කියන්නේ නිවීම. නිවීම කියන්නේ නැවත නොදල් වෙන තැන. නැවත හට නොගන්න තැන. පැවැත්ම අවසානය. පැවැත්ම නිමාව. එකයි නිවන. ආයතන හයෙන් එකක් හෝ ස්කන්ධ පහෙන් එක ආයතන හයෙන් එකක් හෝ ස්කන්ධ පහෙන් එකක් හෝ ධාතුන්ගේ හෝ යම් ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් හෝ යම් ධර්මයක් පවතිනවා නම් එක ධර්මයක් හෝ මන ඉන්ද්‍රිය වෙන්න පුළුවන්. පවතිනවා නම් එතන සසර. ඒ නිසා තථාගතයන් වහන්සේ නිවන කියන්නේ සියලු තෘෂ්ණාවගේ කෙලවර. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තෘෂ්ණාවෙන් අතීතය ගැන හිතුවොත් තණ්හාවෙන් අතීතයේ මෙන්න මේ විදියට හිටියා. මේ විදිහේ සතුට සොම්නස ලැබුවා. මේ විදිහේ ඇස පිනෙව්වා, කන පිනෙව්වා, නාසය පිනෙව්වා, දිව පිනෙව්වා, ශරීරය පිනෙව්වා, සිත පිනෙව්වා. ආදි වශයෙන් අතීතයේ පිළිබඳව විඳපු ආස්වාදයන් ඒව නැවත සිතලා යම් සතුටක් සොම්නසක් ලබනවා නම් එතන අතීතයේ පිළිබඳව තෘෂ්ණාවක් තියෙනවා. අනාගතේ මම මේ වගේ රූපයත් එක්ක වෙම්මා. මේ වගේ අසක්, මේ වගේ කනක්, නාසයක්, දිවක්, ශරීරයක්, හා මනසක් අනාගතයේ ඇති වේවා කියලා අනාගතයට සිත යොමු කළොත් එහෙම අනාගතය පිළිබඳව තෘෂ්ණාවක් ඇති වුණොත් වර්තමානයේ රූපය පිළිබඳව තෘෂ්ණාවක්, රූප තණ්හා, ශබ්දයේ පිළිබඳව තණ්හාවක්, ශබ්ද තණ්හා, සුවඳ පිළිබඳව තෘෂ්ණාවන්, ගන්ධ තණ්හා, රසය පිළිබඳව තෘෂ්ණාවන්, රස තණ්හා, පහස පිළිබඳව තෘෂ්ණාවන්, පොට්ටබ්බ තණ්හා, අරමුණු පිළිබඳව තෘෂ්ණාවන්, ධම්ම තණ්හා. අතීත, වර්තමාන, අනාගත, අධ්‍යාත්මික හා බාහිර යම් රූප තණ්හා කියේ බාහිර රූපයන්ට තියෙන ඇලීම. ශබ්ද තණ්හා කියේ බාහිර ශබ්දයන්ට තියෙන ඇල්ම. ගන්ධ තණ්හා කියේ බාහිර සුගන්ධයන් ඒ පිළිබඳව සිතේ ඇල්ම. රස තණ්හා බාහිර රසයන් පිළිබඳව තියෙන ඇල්ම. පොට්ටබ්බ තණ්හා ඒ පහස් නැවත නැවත විඳීම පිළිබඳව තෘෂ්ණාව. ධම්ම තණ්හා ඒ අරමුණු නැවත නැවත ඒ අරමුණේ ආස්වාදය විඳීම පිළිබඳව තෘෂ්ණා. අතීත, වර්තමාන, අනාගත, අධ්‍යාත්මික, බාහිර, ඕලාරික, සූක්ෂම, හීන, ප්‍රනීත, දුරළඟ ආදී වශයෙන් 11 ආකාරයකින් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. 108 ආකාරයක් වෙන්නේ අතීත, වර්තමාන, අනාගත, අධ්‍යාත්මික, බාහිර. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. 6යි. අතීත, වර්තමාන, අනාගත වශයෙන් 6 වරක් 3 18යි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් 18 3න් වැඩි කරාම 54යි. අධ්‍යාත්මික, බාහිර වශයෙන් 2යි 108යි. මේ 108 ආකාර තෘෂ්ණාවගේ අවසානය. කියන්නේ නැවත නොහට ගැනීම. නිවනයි. එහෙනම් තොර නිවනට උපනිශ්‍රේ වෙන ධර්මයක් දේශනා කරන්න කිව්වේ. නිර්වාණය අවබෝධ කරගන්න නම් අපි නිරන්තරයෙන්ම එදිනෙදා ජීවිතය, ඒ ප්‍රායෝගික ජීවිතය ගත කරන සෑම තත්පරයක්ම, සෑම විනාඩියක්ම, සෑම මොහොතක්ම අපි සතිය හා යෝනිසෝ මනසිකාර්ය උපකාර කරගෙන සිත ඇලෙන තැන් පිළිබඳව අවබෝධයෙන් හිටියොත් අපට පුළුවන්කම ලැබෙනවා නිවන් දකින්න. 108 ආකාර තෘෂ්ණාව සහ මුලින් අවසන් කරලා මම
සූත්‍රයක් උපකාර කරගෙන තවදුරටත් මේ නිවන කියන ධර්මතාවය පැහැදිලි කරනවා. කොහොමද මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ චලීන්ද්‍රිය වග්ගයේ. චලීන්ද්‍රිය වග්ගයේ 6 වෙනි සූත්‍රය සෝතාපන්න සූත්‍රය. සෝතාපන්න. ତර අපි දන්නා සෝතාපන්න කියන්නේ ඒ වචනේ අර්ථය මොකද්ද? තේරුම මොකද්ද? සෝත කියන්නේ සැඩපහර. ආපන්න කියන්නේ බැස්ස. ඒ සැඩපහර එක ගසාගෙන යන්නේ නිවනට. ඒ නිවනට ගසාගෙන යන සැඩපහර ඇතුළත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංග 8 ලෞකික වශයෙන් නෙමෙයි ලෝකෝත්තර වශයෙන් වඩන යමෙක් ඇද්ද? එයා නිවැරදිව ඒ ලෝකෝත්තර පැත්තට බැසගත්, ඒකට ආපන්න, ඒකට අනුව යන කෙනෙක් බවට පත් වෙන නිසා සෝතාපන්න කියනවා. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ ඉන්ද්‍රිය ධර්ම 6ක් මූලික කරගෙන. ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය. ඒ ඉන්ද්‍රිය ධර්මයන් 6 සමුදය දන්නවා, හේතුව දන්නවා, අස්තංගමය දන්නවා, ඒ හේතු නැති කිරීම දන්නවා, ආස්වාදය දන්නවා, ආදීනවය දන්නවා, නිස්සරණය දන්නවා. මොකක්ද ඉන්ද්‍රිය 6? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය කිව්වේ ඇසට, සෝත ඉන්ද්‍රිය කිව්වේ කනට, ගාන ඉන්ද්‍රිය කිව්වේ නාසයට, ජීව ඉන්ද්‍රිය කිව්වේ දිවට, කාය ඉන්ද්‍රිය කිව්වේ කයට, මන ඉන්ද්‍රිය කිව්වේ මනසට. මේක ඉන්ද්‍රිය ධර්මයන් හැටියටයි මේ සූත්‍රය පැහැදිලි කරන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඒ 6යි. ඒතර ඒ 6 සමුදය දන්නවා. සමුදය කියන්නේ හේතුව. ඒ ඉන්ද්‍රිය 6 හට ගන්න හේතු දන්නවා. අස්තංගමය දන්නවා. ඒ හේතු නැති කිරීම දන්නවා. අස්තංගමය. හේතු නැති කිරීම. ඒ වගේම ආස්වාදය දන්නවා. ආදීනවය දන්නවා. නිස්සරණය දන්නවා. මහණෙනි, ඔහු නියත සම්බෝධි පරායන, අපාය නොවැටෙන නියත සම්බෝධි පරායන චුල්ලසෝතාපන්න පුච්චරේ. චුල්ලසෝතාපන්න පුච්චරේ. මේ සෝතාපන්න සූත්‍රයේ පැහැදිලි කරන්නේ එහෙනම් මේ ඉන්ද්‍රිය ධර්මයන් 6 පිළිබඳව ඒක හේතු දන්නවා. ඒතර ඒ හේතු නැති කිරීම දන්නවා. ආස්වාදය දන්නවා. ආදීනවය දන්නවා, නිස්සරණය දන්නවා. දන්නවා නම් ඔහු නිවැරදිව දන්නවා, නිවැරදිව දකින්නවද ඔහු අපාය නොවැටෙන, නැවත අපාය නොවැටෙන නියත සම්බෝධි පරායන, ඒ කියන්නේ නියත වශයෙන්ම නිවන් අවබෝධ කරන, නිවනින් සැනසෙන සෝතාපන්න පුච්චරේ. සෝතාපන්නයි කියන. එහෙනම් අපිට දැන් මේ ගොඩාක් ධර්මයන් අවශ්‍ය වෙන්නේ. ඒතර මේ ධර්මයන් 6ක් පිළිබඳව සමුදය කියන්නේ හේතුව දැනගන්න. මේ 6 හේතු. ඒතර මේ 6 හේතු නැති කිරීම. ඒතර ආස්වාදය. දැන් අපි මේ ඉන්ද්‍රියන් 6න් ආස්වාද හොයනවනේ. ඔව්. ආදීනවේ. ආදීනවයක් තියෙනවා. නිස්සරණය. නිස්සරණය කියන්නේ චන්දරාගය දුරු කිරීම නිස්සරණයයි. එන හේතුව දැනගන්න, හේතුව දැක ගන්න, හේතු නැති කිරීම දැනගන්න, දැක ගන්න. ආස්වාදය දැනගන්න, ආස්වාදය දැක ගන්න. ආදීනවය දැනගන්න, ආදීනවය දැක ගන්න. නිස්සරණය දැනගන්න, නිස්සරණය දැක ගන්න. එය තුල සෝතාපන්නයි. බලමු.
ඉස්සලාම ඇයි මේකට ඉන්ද්‍රිය කියන්නේ? ඉන්ද්‍රිය කියන්නේ නායකත්වයේ හින්දා. නායකත්වය ගන්නවා. මොනවටද? සිතුවිලි පරම්පරාවක් හදලා කර්ම වශයෙන් කර්ම බවට පරිවර්තනය කරලා සත්‍යයට සසර භාවයක් නැත්නම් සසරෙන් ඒ සසරේ ගමනට උපකාර වෙන ධර්මයන් හදන්න මූල ධර්මය හැටියට නායකත්වයේ ගන්න ධර්මයක් හැටියට මේ ඉන්ද්‍රිය ධර්මයන් 6 තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒතර චක්ක ඉන්ද්‍රිය ඇස. දැන් ඇස මූල ධර්මයක් හැටියට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට නායකත්වයේ අරගෙන කොහොමද මේ නැවත නැවත මේ සසරටපත් කරන්නේ? නැවත නැවත භවයක උරුම කරවන්නේ කොහොමද මේ චක්ක ඉන්ද්‍රිය? ඒතර අපි දන්නවා චක්කු කියන්නේ ඇස, ඉන්ද්‍රිය කියන්නේ අධිපති. මොකටද අධිපතියා? බාහිර රූප දැහැගන්න. එයා නායකත්වය ගන්න. බාහිර රූප ගොදුරු කරගන්න. ගොදුරු කරගන්නේ මනසින් වුණාට ඒ සඳහා උපකාර කරගන්නේ ඇස. ඒ නිසා නායකත්වය ගන්නේ ඒ සිත උපදවන්න නායකත්වය ගන්නේ චක්කු ඉන්ද්‍රිය. එතන ඒ චක්කු ඉන්ද්‍රිය මූල ධර්මයක් හැටියට ඉදිරිපත් වෙලා බාහිර රූපාරම්මණයක් දැහැගෙන එතන ඉඳලා සිත් පරම්පරාවක් හදනවා. සිත් පරම්පරාවක් හදලා චේතනාහෙවත් කර්ම බවට පරිවර්තනය කරලා කර්මයක ආධාරයෙන් සිත නැවත පුනර්භවයකට පරිවර්තනය කරනවා. නැවත භවයකට පරිවර්තනය කරනවා. දැන් කොහොමද කරන්නේ? දැන් අපි දන්නවා ඇසින් බාහිරේ ඇස විසින් බාහිර රූපයක් දැහ ගන්නවා. රූපය පිළිබඳව ඒ රූපයේ ස්වභාවය තීරණය කරන්නේ සිත. හැබැයි ඇස ඒකට ඉදිරියට දානවා. දාලා අර රූපය දැහ ගන්නවා. මනසින් දැහැගන්නේ. මනසින් ගොදුරු කරගන්නවා. ඒතර ගොදුරු කරගන්න මනසින් ගොදුරු කරගන්න මූලික උනේ ඇස නැමැති ඉන්ද්‍රිය. එනිසා චක්කු ඉන්ද්‍රිය අධිපති කියලා කියනවා. නායකත්වය ගන්න. දැන් බාහිරින් රූපයක් අරගෙන සිත් පරම්පරාවක් කොහොමද හදන්නේ? පළමුවෙන් හදන්නේ චක්කු විඥානයයි. ඒ රූප පිළිබඳව දැනගැනීමේ සිතක් හදනවා පළමුවෙන්. ඒ චක්කු විඥානය. එතන ඉඳලා ආයි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ තුන් කරුණ එකතු ස්පර්ශයයි. ස්පර්ශයෙන් නිසා විඳීමේ සිතක් හදනවා. ඒකට කියන චක්කු සම්පස්සජා වේදනා. අවිඳීමේ සිතක් හදනවා. විඳීම තුළ ඇලීමේ සිතක් හදනවා. ඇලීමේ සිතක්. විඳින තැන ඇලෙනවා. ඇලීමේ සිතක් හදනවා. ඇලීමේ සිත තුළ උපාදාන සිතක් හදනවා. ඒ ආරම්මණය අරගෙන ඒතර පළමුවෙන් හදන්නේ සිතක්. ඊට පස්සේ විඳීමේ සිතක්. විඳීමේ සිතක් නම් එතනින් ඇලෙන සිතක්. ඇලෙන සිතක් නම් එතන උපාදාන සිතක්. උපාදාන සිතක් නම් එතනින් උපාදාන පත්‍ය භව. ඊතර භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ. අන නැවත දැන් මොකද්ද කෙරුවේ? නැවත භවයකට හදලා භවයක් සකස් කරලා ප්‍රවෘත්තියක් එවත් පැවැත්මක් පිළියෙල කරලා දුන්නා. ඒකට මූලිකත්වය ගත්තේ කවුද? චක්කු ඉන්ද්‍රිය. දෙක නැවතත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒකේ හේතුව දැනගන්න ඕනේ. සමුදය දැනගන්න ඕනේ. සමුදය කියන්නේ හේතුවයි. දැන් දැනගන්න ඕනේ හේතුව මේ චක්කු ඉන්ද්‍රිය. මොකද යානේ මුල්ුනේ. අර චේතනාහෙවත් කර්ම භවට පරිවර්තනය කරන්න විඳින්න සලස්සලා ඒ විඳීම ආස්වාදයක් හැටියට ආස්වාද සහිත සිතක් හැටියට හදලා ඒ ආස්වාද සහිත සිතේ ආදීනවේ දකින්න නැතුව ඇලෙන සිතක් ආස්වාදේ කියන්නේ එතන ඇලිලා. ඒතර තණ්හා වශයෙන් ඊට පස්සේ උපාදාන වශයෙන් ඊට පස්සේ කර්ම භව උප්පත්ති භව වශයෙන් ජාති ජරා මරණ. නැවත භවයක් සකස් කරලා ජාති ජරා මරණ උරුම කරලා දෙනවා. ඒකට මූලිකත්වයේ ගත්තේ කවුද?
චක්කු ඉන්ද්‍රිය. එහෙනම් ඒක හේතු දැනගන්න. චක්කු ඉන්ද්‍රිය දැනගන්න කිව්වා. එතකොට ඒක හේතු දැනගන්න. සමුදය දැනගන්න. හේතු කොහොමද? දැන් අපි දන්නවා අපි දැන් හොඳට ධර්මයේ ශ්‍රවණය කරනවා. දිනපතා බණහන පිරිස තමයි මේවට දායක වෙන්නේ. මේ සඳහා ඒ අනුග්‍රහය දක්වන්නේත් එලා හොඳට ධර්මය දන්නවා. ඒතර ඇස කියන්නේ මොකක්ද කියන එක දන්නවා. ක්‍රියාවක් කියන එක දන්නවා. ඒ ක්‍රියාව ඇසේ ක්‍රියාවක් නෙමෙයි කියන එකක් දන්නවා. ඒ ක්‍රියාව ශක්තියින් හතරේ ක්‍රියාවක් කියන එකක් දන්නවා. ඒ ශක්තියින් හතරේ ක්‍රියාව දැන් මේක කියන්නේ හේතු දැනගන්න කියලා. ඒතර හේතු නැති කිරීම දැනගන්න කියලා. ඒතර හේතු වශයෙන් චක්ක ඉන්ද්‍රියට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්ම නියාමය. අසපුරාණ කර්මයක්. ඒතර කම්ම නියාමය. මොකද සත්‍යයේ පැවැත්මට කරුණු දෙකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. කම්ම නියාම, චිත්ත නියාම. එන චක්ක ඉන්ද්‍රිය කම්ම නියාමයක්. ඒතර කර්මය සකස් කළා දුන්නු එක් නියාම ධර්මයක් කම්ම නියාමය. ඊට පස්සේ චිත්ත නියාම. දෙයකට මුල් වෙනවා. මොකටද? සිත හදන්න. මුල් වෙන නිසා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දේශනා කරනවා. එන හේතුව කර්මයයි. සමුදය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් ඒ චක්ක ඉන්ද්‍රිය හේතු දැනගන්න. මොකද්ද හේතුව? කර්මයයි. දැන් එතකොට නැති කරන්න ඕනේ මොකක්ද? දැන් අපි කිව්වා තථාගතයන් වහන්සේ සත්‍යයේ පැවැත්මට දේශනා කරන්නේ කම්ම නියාම, චිත්ත නියාම. කර්මය මතයි චිත්ත එවත් සිත පවතින්නේ. ඒතර කර්ම අවසන් කළොත් සිතේ ප්‍රවෘත්තිය නැහැ. දැන් හේතුව දැනගන්න කිව්වා. එහෙනම් චක්කේන්ද්‍රිය හදන හේතුව කර්මයයි. වර්තමානයේත් අපි දන්නවා ඒකට මූලික වෙන්නේ කර්මයයි. දර චිත්ත කියන්නේ සිතයි. දැන් නියාම ධර්ම දෙක මෙතනට එනවා අනිවාර්යයෙන්ම. කම්ම නියාම, චිත්ත නියාම කියන එක. තව තියෙන්නේ ඍතු ආහාර කියන ධර්මතා දෙකයි. දර කම්ම චිත්ත ඍතු ආහාර. දර නියාම ධර්ම දෙක අනිවාර්යයෙන් මෙතන පෙන්නනවා. අනිත් එක රූපේ ප්‍රත්‍ය වෙනවා සීත උෂ්ණ හා ආහාර. ඒ සීත උෂ්ණ හා ආහාර සීත උෂ්ණ ආහාර ප්‍රත්‍ය වෙන්නේ චක්කු ඉන්ද්‍රියට. ඒ කියන්නේ රූපයගේ පැවැත්මට. ඇසයිති රූපේට. රූපයගේ පැවැත්මට සීත උෂ්ණ හා ආහාර නියත වශයෙන්ම ඕනේ. දර නියාම ධර්ම දෙක තථාගතයන් වහන්සේ පෙන්නනවා කම්ම නියාම, චිත්ත නියාම. නාම ධර්ම දෙකයි. දැන් හේතු දැනගන්න කියනවා. හේතු දකින්න කියනවා. ඒතර හේතුව ඒ වර්තමානයේ හේතුව අතීතයේ හේතුව කර්මයයි. කම්ම නියාම. අතීතයේ හේතු කර්මය හා චිත්ත. ඒතර කර්මයේ මත කොහොමද සිත පවතින්නේ? සංකාරපච්චය විඥාන. සංස්කාර ප්‍රත්‍යය විඥාණයට. ඒතර සංස්කාර කිව්වේ කර්මවලට. ඒක ප්‍රත්‍යය විඥාණයට. විඥාණය කියන්නේ සිතට. එතකොට කම්ම චිත්ත. කර්මය ප්‍රත්‍යයයි ප්‍රතිසන්දි විඥාණයට ඒ සංකාරපච්චය විඥාන. සංස්කාර කිව්වේ කර්මවලට, ප්‍රතිසන්දි විඥාණය කිව්වේ සිතට. දැන් එතකොට කම්ම නියාම, චිත්ත නියාම. අතීතයේ කම්ම නියාම, චිත්ත නියාම. ඒ කම්ම නියාම, චිත්ත නියාමයේ වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා තවත් දෙකක් ආධාර කරගෙන. ඒ සීත උෂ්ණ හා ආහාර. සීත උෂ්ණ හා ආහාර උපකාර කරගෙන. අන්න හේතුව දැනගන්න. එතකොට හේතු නැති කිරීම දැනගන්න. හේතු නැති කරන්න කියනවා. චුල්ලසෝතාපන්න වෙනවා. හේතු නැති කිරීම දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. එතන තමයි චුල්ලසෝතාපන්න. දැන් හේතු නැති කරන්න නම් කම්ම නියාමයේ අයින් කරන්න වෙනවා. කර්ම අයින් කරන්න වෙනවා.
කර්ම ෂේ කරන්න වෙනවා. කර්ම අවසන් කරන්න වෙනවා. කර්ම අවසන් කරන්න නම් විඳින්නේ නැතුව ඉන්න වෙනවා. විඳින තැනට ඇලෙනවා. ඇලෙන තැන උපාදානය නිසා කර්ම කරනවා. එහෙනම් නොඇලී ඉන්න වෙනවා. දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා තෘෂ්ණාව. එහෙනම් ඒක සමුදාය සත්‍යයි තෘෂ්ණාව. එහෙනම් කර්මශය කරන්න නම් විඳින්නේ නැහැ. ඇහැ එවත් චක්කු ඉන්ද්‍රිය ධර්මයක් හැටියට නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ඒක හේතු දැනගත්තා. ද හේතු නැති කිරීම දැනගත්තා. එහෙනම් හේතු නැති කරන්න නම් විඳින්නේ නැතුව හිටියොත් එතන ඇලෙන්නේ නැහැ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා චාති නිරෝධෝ චාති නිරෝධා චරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti. මෙන්න දැන් නිරුද්ධ කරන ක්‍රමය. එතකොට දැන් හේතු නැති කිරීම දැනගන්න. ආස්වාදයක් දැනගන්න කියනවා. ඔව් චක්කු ඉන්ද්‍රිය ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසා සත්‍යය කියලෙනවා. ඇසට කැමති ඇසේ ආස්වාදයක් තියෙන නිසා. ඇසේ ආස්වාදයක් තියෙන්නේ ඇසෙන් අර බාහිර රූපය දැහැගෙන ඒ සඳහා ආස්වාද සහිත සිතක් හදන්න ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් නායකත්වය අරගෙන ක්‍රියා කරන නිසා එහි ආස්වාදයක් තියෙනවා. හැබැයි ආදීනවයක් තියෙනවා. ආදීනවයක් මොකක්ද? ඇසේ තියෙන චරා මරණයක්. ඇසෙද නිසා ශෝකයක් හට ගන්නවා. ඇස නිසා කනගාටු වෙනවා. ඇස නිසා දුක් වෙනවා. ඇසේ ඇති වෙන රෝගයක්. ඇසේ තියෙන අනිත්‍ය ස්වභාවයක්. ඇසේ තියෙන දුක්ඛ ස්වභාවයක්. ඇසේ තියෙන රෝග ස්වභාවයක්. තියෙනවා. රෝග ස්වභාවයක් තියෙනවා. අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. දුක්ඛ ස්වභාවයක් තියෙනවා. රෝග ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඇස Tamanගේ එකක් නෙමෙයි කියන කරුණු දැන් මේ කියපු කරුණු තුලින් පැහැදිලි වෙන්න ඕනි. ඇස Tamanගේ එකක් නෙමෙයි කියන එක. තමාගේ වශයෙන් නෙමෙයි කියන එක. Tamanගේ නොවන දෙයක් ඇති. ඒ වගේම ඇස නැසෙන දෙයක්. මේ තමයි ආදීනවය. ඒ නැසෙන්නේ චිත්තක්ෂණ 17ක් ඇතුළත ඒකේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. නැවත අර මුලින් සඳහන් කළ ආකාරයට අර කම්ම නියාම චිත්ත නියාම කියන නාම ධර්ම දෙකක් හා ඍතු ආහාර කියන රූප ධර්ම දෙකක ප්‍රත්‍යයෙන් උදව්වෙන් උපකාරයෙන් පිහිටෙන් ප්‍රවෘත්තිය එක්ක සම්බන්ධ කරනවා. ප්‍රවෘත්තිය පැවැත්ම පෙන්වනවා. එහෙනම් ආදීනවයක් තියෙනවා. නැසෙන ක්ෂණයක් පාසා. ඒ වගේම තමාගේ වශයෙන් මේක පවතින්නේ. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ආදීනවයක් තියෙනවා. නිස්සරණයක් තියෙනවා. නිස්සරණය කියන්නේ ඔක චන්දරාගය අයින් කරන්න. ඒ චක්කු ඉන්ද්‍රිය චන්දරාගය අයින් කළාම අපට බාහිර රූපය පිළිබඳව චන්දරාගයක් එන්නේ නැහැ. ඇසේ චන්දරාගය තියෙන තාක්කල් බාහිර රූපේ චන්දරාගය තියෙනවා. ඒ බාහිර රූපේ ලබන ආස්වාදයට ඇලෙන නිසා තමයි ඇසට ප්‍රිය කරන්නේ. ඇසට ඇලුම් කරන්නේ. ඇසට ආස කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන එහි නිස්සරණය. නිස්සරණය කියන්නේ එහි චන්දරාගය, එහි ඇල්ම, එහි ආශාව දුරු කරන්න. එතකොට බලන්නකො. එන යම්කිසි කෙනෙක් ඒ ආකාරයෙන් ඒ ඇල්ම ආශාව. එතකොට සමුදය දැනගන්න කියනවා. සමුදය දකින්න කියනවා. හේතුව දකින්න කියනවා. ඒ වගේම හේතු නැති කිරීම දකින්න කියනවා. ඒතර හේතු කර්මයේ වශයෙන් දැක් එහෙනම් කර්මශය කරන්න කියනවා. හේතුශය කරන්න කියනවා. කර්මශය කරන්න. එතකොට ආස්වාදය දකින්න කියනවා. ආදීනවය දකින්න කියනවා. නිස්සරණය දකින්න කියනවා. ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසා ඉරෙනවා. ආදීනවයක් තියෙන නිසා කලකිරෙනවා. නිස්සරණයක් තියෙන නිසා ඇසෙන් මිදෙනවා. නිස්සරණයක් තියෙන. ඒ තමයි චන්දරාගය අයින් කරන්න පුළුවන් ඇසේ. ඒ තමයි නිස්සරණය. ආසාව, ඇල්ම, කැමැත්ත, තෘෂ්ණාව, චන්දරාගය අයින් කරන්න පුළුවන්.
ඒ ඇස නැමැති ඉන්ද්‍රිය. ඒතර ඇස නෙමෙයි කියන කාරණය මම කියන්නේ නැවත දන්නවා මොකද්ද කියලා මේ කතා කරන්නේ. ඇසක් නැහැ කියන එකත් ඔයත් දන්නවා. තියෙන ක්‍රියාවක් ඒ ක්‍රියාව මොන ධර්මතා හතරද කියන එකත් ඔයත් දන්නවා. ධර්මතා 8ක ක්‍රියාකාරීත්වයක් කියන එකත් දැන් හොඳට දන්නවා. ඊට වඩා දෙයක් එතන නැහැ කියන එකත් දන්නවා. සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් විතරයි තියෙන්නේ කියලා දන්නවා. ඒකත් ක්ෂණයක් පාසා ඉපද බිඳෙන ධර්මතාවයක් හැටියට දන්නවා. හැබැයි මේ එකින් එකට මේවා සම්බන්ධ කරලා ගලපලා බලන්නේ. අන්න ඒ දුර්වලතාවය තියෙනවා. ඒකට සතිය හැවත් යෝනිසෝ මනසිකාරේ ඒ දෙන්නගේ ආධාරය ගන්නෙ නෑ. ඒ දෙන්නගේ උදව්ව ගන්න, උපකාරය ගන්න. ඒ දෙන්න උපකාර කරන්න ඕන වෙලාවක ලෑස්ති. ඒ දෙන්න උපකාර කරනවා. ඒ දෙන්නගේ උදව්ව ගන්න. ඒගොල්ලන්ගේ උපකාරය ගන්න. එතකොට මේ ධර්මයන් නිවැරදිව දැනගන්න පුළුවන්, නිවැරදිව දැක ගන්න පුළුවන්. ආස්වාදයේ ආස්වාදයක් හැටියට, ආදීනවේ ආදීනවයක් හැටියට, නිස්සරණය නිස්සරණයක් හැටියට සමුදය දකින්න පුළුවන්. සමුදය නැති කිරීම, හේතු නැති කිරීම දකින්න පුළුවන්. එහෙනම් දැන් අපි දන්නවා එහෙනම් චක්ක ඉන්ද්‍රිය දැන් මොකද කරන්නේ? අවසානයකට යන්න වෙනවා. ඒ මොකක්ද? නිස්සරණයට. ඒතර හේතු දකිනවා කියන්නේ චුල්ලසෝතාපන්නයි කියන එක. නිවැරදිව හේතු දකිනවා. මේ චක්ක ඉන්ද්‍රිය නැමැති ධර්මතාවයේ නිවැරදිව හේතු දකිනවා. ඒතර හේතු නැති කිරීම දකිනවා. එහෙනම් කර්මශය කරන්න ඕනේ. එයි අර කම්ම නියාම චිත්ත නියාම. සිතේ ප්‍රවෘත්තිය තියෙන්නේ කර්මය මත, කර්ම මත. ඒතර කර්මශය කළොත් සිතේ ප්‍රවෘත්තිය නැහැ. කම්ම නියාම නැත්තම් චිත්ත නියාමයක් නැහැ. කම්ම නියාමය කර්ම ඉදිරිපත් වෙන තාක්කල් සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ නිසා තමයි සංඛාර පච්චය විඥාන. එතකොට ප්‍රවෘත්තියක් තියෙනවා. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. කර්ම නිරුද්ධ නම් විඥානය නිරුද්ධයි. සංස්කාර කිව්වේ කර්මවලට. ඒතර බලන්නකො අපිට කරුණු දෙකක් නේ පිළිබඳවනේ අවධානයෙන් ඉන්න තියෙන්නේ. මොකද්ද? කම්ම නියාම චිත්ත නියාම. කර්ම ඡය වෙන ආකාරයට අපේ මනස පවත්වන්න පුළුවන් නම් අපි දිනු. අපි ජයග්‍රහණය කරනවා. ලබාගත් ජීවිතයට ඉහළම වටිනාකමක් තියෙනවා. මනුෂ්‍ය ජීවිතයට ඉහළම වටිනාකමක්. මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවත නිරයට නොයැටෙන සම්බෝධි පරායන. තොර නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ කියන මේ ධර්මතාවයන් වහලා නියත වශයෙන්ම සම්බෝධි පරායන. ඒ කියන්නේ නිවන අවබෝධ කරන පුච්චරේ බවට පත් වෙන චුල්ලසෝතාපන්නයි. සෝවන්. සෝත ඉන්ද්‍රිය. එන චක්ක ඉන්ද්‍රිය දැන් කිව්ව ඇති. පැහැදිලි? අනිත් එක සෝත ඉන්ද්‍රිය. සෝත කියන්නේ කනට. ඒතර ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය ගන්නවා. මොකටද? අර බාහිර ශබ්ද දැහැ ගන්න. හැබැයි දැහැ ගන්න සිතින්. ආරම්මණය ගන්න, ශබ්ද ආරම්මණය ගන්න සිතින්. හැබැයි කන එතන තියලා තමයි අරමුණ දැහැ ගන්නේ. ඒ නිසා එයා අධිපති. සෝත ඉන්ද්‍රිය. එයා නායකත්වය ගන්නවා. අර ආරම්මණය දැහැ ගන්න. සිතින් දැහැගන්නේ. හැබැයි කන එතනට දාලා තියෙනවා. එයා තමයි. එයා නැත්තම් බෑ. ඒතර එයා නැත්තම් බෑ කියන්නේ ඉදිරි සිත් පරම්පරාවම හටගන්නේ නැහැ. එයා ඉදිරිපත් උන් නැත්තම්. කියන්නේ කන නැත්තම් බාහිර ශබ්දය ගන්න බෑ. ඒ අනුව සිතක් හදන්නත් බෑ. කර්ණ තුන එකතු කරන ස්පර්ශයක් නැහැ. ස්පර්ශය නැත්තම් විඳීමක් නැහැ. විඳීමක් නැත්තම් ඇලීමකුත් නැහැ. ඇලීමක් නැත්තම් උපාදානයකුත් නැහැ. උපාදානයක් නැත්තම් කර්ම සකස් වෙන්නෙත් නැහැ. කර්ම සකස් වෙන්නේ නැත්තම් උප්පත්ති භවයකුත් නැහැ. උප්පත්ති භවයක් නැත්තම් චාතියකුත් නැහැ. චාතියක් නැත්තම් ජරා මරණ ශෝක සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා චාති නිරෝධෝ. චාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti. එහෙනම් ඒ પરම්පරාවම ගෙනියන්නේ. සිත් પરම්පරාව ගෙනහිල්ලා
නැවත භවයක් හදලා නැවත ජාති දුක්ඛයට දාලා ජරා ව්‍යාධි මරණ මේ සියලු දුක් උරුම කළා දෙන්න මුල් නායකත්වයේ ගන්න නිසා එයාට සෝත ඉන්ද්‍රිය කියනවා. එයාගෙන් හදන්න පුළුවන් සෝත සම්පස්සජා වේදනා. එයාගෙන් හදන්න පුළුවන් මූලික වීමෙන් හදන්න පුළුවන් සෝත සම්පස්සජා සංඥා. එයා මූලික වීමෙන් හදන්න පුළුවන් සෝත සම්පස්සජා චේතනා කර්ම. අන්න හදන්න පුළුවන්. ඒ නිසා ඒවට නායකත්වය ගන්නවා මුල් වෙන නිසා යට සෝත ඉන්ද්‍රිය කියනවා. හේතුව දැනගන්න කියනවා. මොකක්ද හේතුව? අර කම්ම නියම චිත්ත නියම මේ දෙක තමයි. වෙන එකක් නෙවෙයි. වර්තමානයේ තව ධර්ම දෙකක් ගන්නවා. ඒ තමයි ඍතු ආහාර. සීත උෂ්ණයන්ගේ සමබව හා අපි ගන්න නිරන්තරයෙන් ආහාර මේ සෝත ඉන්ද්‍රියගේ පැවැත්මට ප්‍රත්‍යයයි. මූල වෙන්නේ හේතු වශයෙන් මූල වෙන්නේ කම්ම නියම චිත්ත නියම. ඒතර තථාගතයන් වහන්සේ පෙන්වන්නේ සත්‍යයේ පැවැත්මට කරුණු දෙකයි. විශ්වයේ පැවැත්මට කරුණු තුනයි. බීජ නියම, ඊතු නියම, ධම්ම නියම. ඒ විශ්වයේ පැවැත්මට සත්‍යයේ පැවැත්මට ධර්ම දෙකයි. කම්ම නියම, චිත්ත නියම. එහෙනම් සෝත ඉන්ද්‍රිය කියන්නේ කම්ම නියමයක්. චිත්ත නියමයක්. ප්‍රතිඵලයක්. ඒ කොහොමද? ඒ පෙර භවයේ කර්මය නිසානේ ප්‍රතිසන්දි විඥානය. දර කම්ම නියම චිත්ත නියම. ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය කර්මයයි. දර කර්ම මතයි විඥානය පවතින. ඒක ඊටාම පැහැදිලි. දර කර්ම කියන්නේ අර සෝත සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා චේතනා. දර චේතනා කියන්නේ කර්මයයි. ඒක ඒ කර්මයට ප්‍රත්‍ය වෙන්නේ වේදනා සංඥා. ඒතර විඳීම හඳුනා ගැනීම සංස්කාරයට ප්‍රත්‍යයයි. චේතනාවට ප්‍රත්‍යයයි. එහෙනම් පෙර භවයේ කර්මයේ ප්‍රත්‍යයයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ඔය සෝත ඉන්ද්‍රිය කර්මයෙන් හටගත්ත ධර්මයක් හැටියට ඊ타ත්ම පැහැදිලිව දේශනා කරන්නේ. ඔක කර්මයට අනුකූලයි. කර්මයේ විසින් නිර්මාණය කරපු ධර්මතාවයක්. කර්මයේ විසින් සකස් කරපු ධර්මතාවයක්. ඒතර කර්මයේ විසින් සකස් කළේ අර සිතට ආධාරයක් කර්මය කළේ දර කම්මචිත්ත සත්‍යයේ ප්‍රවෘත්තියට. එහෙනම් සෝත ඉන්ද්‍රිය හැදුවේ කම්ම නියම චිත්ත නියම. ඒ අතීතේ අන්න හේතු. ඒතර වර්තමානයේ කම්ම නියම චිත්ත නියම ඍතු ආහාර. ඍතු නියමයක් තියෙනවා මෙතන වර්තමානයේ. අනිත් එක ආහාරය. ඒ වර්තමානයේ. අන්න හේතු දැනගන්න. හේතු දැක ගන්න. දැන් හේතු නැති කිරීම දැනගන්න. දැන් මොකක්ද නැති කරන්න ඕනේ? හේතු නැති කරන්න ඕනේ. ඉතින් කොහොමද නැති කරන්නේ? කන හදන හේතු. ඒතර සෝත ඉන්ද්‍රිය. ඒ නායකත්වය අරගෙන ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් එයාට නායකත්වය ගන්න ලැබෙන්නේ අව හැදුවොත් නේ. එයා හදන්න ප්‍රත්‍ය වෙන්නේ කම්ම චිත්ත දෙකනේ. කම්ම නියාමයේ චිත්ත නියාමයේ. කියන්නේ සංකාරපච්චය විඥාන. විඥානපච්චය නාම රූප. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නවා. රූපේ ක්‍රියාව සිතේ ප්‍රවෘත්ති සිත සම්බන්ධ වෙනවත් එක්කම යුක්තානුවේ රූපේ ක්‍රියාව පටන් ගන්නවා. ද රූපේ ක්‍රියාව පටන් ගන්නවා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහේම ක්‍රියාව පටන් ගන්නවා එකවර. එකවර පටන් ගන්න මේ පහේම ක්‍රියාව. එහෙනම් කම්ම නියම චිත්ත නියම. දැන් හේතු නැති කරන්න ඕනේ. හේතු නැති කරන්න නම් මොකද්ද කරන්න? කර්මශය කරන්න ඕනේ. කර්මශය කළොත් සිතට රැඳෙන්න බෑ. කර්මශය කරන්නේ කොහොමද? සෝත සම්පස්සජා වේදනා. විඳින්නේ නෑ. විඳින්නේ නැති තැන ඇලෙන්නේ. ඇලෙන්නේ නැති තැන උපාදානයක් නෑ. උපාදානයක් නැති තැන කර්ම භවයක් නැහැ. කර්ම භවයක් නැත්නම් උප්පත්ති භවයක් නැහැ. කර්මශය කරන්න නම් උපාදානය ශය කරන්න ඕනේ. උපාදානයේ අවසානයේ කර්මයන්ගේ අවසානයේ. උපාදානය ශය කරන්න නම් ඇලීමේ සිත අවසන් කරන්න ඕනේ. එයි උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ ඇලීමේ සිත හේවත් තෘෂ්ණාවයි. දැන් මම මුලින් කිව්වනේ 108 ආකාරය. දැන් බලන්නකො මේක හරි ලස්සනට පැහැදිලි වෙනවා එකකට එකක් සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ආකාරය. එලෙන්නේ අවිඳිනවා. අවිඳින නිසා එලෙනවා. අන්න
දැන් ඒතකොට බලන්න කොහොමද දැන් පරම්පරාවක් හදන්නේ? සෝත ඉන්ද්‍රිය එයා නායකත්වයේ ගත්තා, ශබ්දය දැහැගත්තා, සිතින් එයා දාලා ඉදිරියට හැදුවා සිතක්, සෝත විඥානය තුන් කරුණ එකතු කරලා දුන්න ස්පර්ශයයි. දැන් එතන ඉඳලා බලන්නකො ප්‍රවෘත්තිය. ඒතර ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුවා. විඳිනවත් එක්කම හඳුනා ගැනීමේ සිතක් හැදුවා. හඳුනා ගන්නවත් එක්කම බලවත් වීමේ සිතක් හැදුවා. බලවත් වීමේ සිත උඩ විතර්ක ਵਿਚාර. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. ඒ හොයන්නේම ආස්වාද පැත්ත. ආදීනව පැත්ත නෙමෙයි. නිස්සරණ පැත්ත නෙමෙයි. ආස්වාද පැත්තයි හොයන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ආස්වාදයක් තියෙනවා. ඔව්. ඒ ආස්වාදයක් තියෙනවා. ඒ බාහිර රූප දැහැගන්න. ඒ නිසා සෝත ඉන්ද්‍රියට ඇල්මක් තියෙනවා. සෝත ඉන්ද්‍රිය නිසා සතුට වෙනවා. ඒකේ ආස්වාදය ලබනවා. බාහිර ශබ්ද දැහැගන්න නම් සෝත ඉන්ද්‍රිය ඕනේ. ඒ නිසා අන්න ආස්වාදයක්. දර ආස්වාදයෙන් දැන. හැබැයි ආදීනවයක් තියෙනවා. කනේ ආදීනවයක් නේද? තියෙනවා. මොකක්ද ආදීනව? ඔක දිරනවා. ඔක දිරෙනවා. ඔක තුවාල වෙනවා. ඔක paludu වෙනවා. ඔක රෝගයකටයි ටිකක්. නිරන්තරයෙන්ම රෝගාබාධ වලට ගොදුරු වෙන ධර්මතාවයක්. අනිත්‍ය ධර්මතාවයක්. ආදීනවයක් එකයි. අනිත්‍ය ධර්මතාවයක්. නිත්‍ය ධර්මතාවයක් නෙමෙයි. ලෙඩ හදන ධර්මතාවයක්. රෝග. නැසෙන ධර්මතාවයක්. තමාගේ වශයෙන් නොපවතින ධර්මතාවයක්. තමන්ගේ නොවන ධර්මතාවයක්. හොඳට බලන්න. ශුන්‍ය වූ ධර්මතාවයක්. අන්න ආදීනවේ. ශුන්‍ය කියන්නේ හිස් මුකුත් නෑ ඔකේ. ඒ නෑ කියන්නේ. නෑ කියන්නේ ඇතිවෙනසනේ නැති වෙන හින්දා. අය නැතිවෙනසනේ ඇති වෙනවා. අර කම්ම නියාම චිත්ත නියාම. ඒ ධර්මතා දෙක හා වර්තමානයේ ඍතු ආහාර. ඇතිවෙනසනේ නැති වෙනවා, නැතිවෙනසනේ ඇති වෙනවා. ඇතිවෙනසනේ නැති වෙනවා. එහෙනම් එතන යම් දෙයක් තියෙයිද? නැහැ. ඒ නැති නිසා තමයි ශුන්‍යයි කිව්වේ. ශුන්‍ය වූ ධර්මතාවයක්. නැති ධර්මතාවයක් ඇති දෙයක් හැටියට ඇති ධර්මතාවයක් හැටියට අපිට පෙන්නනවා. අපිට පෙන්වන්න නිසා නැති ධර්මතාවයක් ඇති ධර්මතාවයක් ඇති බව දකින තාක්කල් අරමුණේ මුලා වෙලා රැවටිලා ඒ මොහයයි ඒ අවිද්‍යාවයි. එනං සෝත ඉන්ද්‍රිය ආස්වාදේ ආදීනවයක් තියෙනවා. නිස්සරණයක් තියෙනවා. මොකද්ද නිස්සරණය? චන්දරාගය අයින් කරන්න පුළුවන්. ආස්වාදයක් තියෙනවා. ආස්වාද සහිත සිත. ආදීනවයක් තියෙනවා. එකක් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. එහෙනම් නිදහස් වීමක් තියෙනවා. ඒකෙන් ගැලවීමක් තියෙනවා. නිස්සරණයක් තියෙනවා. මිදීමක් තියෙනවා. මොකද්ද මිදීම? මොකද්ද ගැලවීම? චන්දරාගය අයින් කිරීම ගැලවීමයි. චන්දරාගය අයින් කිරීම කිව්වේ තෘෂ්ණාවට. දැන් 108 ආකාර තෘෂ්ණාව නැති කිරීම තමයි නිවන හැටියට බුදුරජාණන් වහන්සේ දෙපෙන්නන්නේ. දුකට අයිති නිසා මේක දුකට අයිති ධර්මතාවයක් හැටියට පෙන්නනවා. ඒක ආර්ය සත්‍යයක් හැටියට පෙන්න ආර්ය සත්‍යයක් ඒක. එහෙනම් තෘෂ්ණාව සමුදාය සත්‍යය. චන්දරාගය. එහෙනම් අයින් කරන්න පුළුවන්. අපි තාම අයින් කළේ නැහැ. ඉවත් කළේ නැහැ. නිස්සරණයට ආවේ නැහැ. මිදීමට ආවේ නැහැ. ගැලවීමට ආවේ නැහැ. ඒ නිසා අපි අර දුක් උපදවන, දුකට භාජනය වෙන, නැවත නැවත සසර දුක්ම උරුම කරන ඒ ස්වභාවයටම අපේ සිත නැඹුරු වෙලා තියෙන අනාදිමත් කාලයක් ඒ ස්වභාවයෙන්ම ආපු නිසා. ඒකයි. අනාදිමත් කාලයක් ඒ ස්වභාවයෙන්ම ආපු නිසා ඒක පෘථග්ජන ස්වභාවයයි. දැන් පෘථග්ජන ස්වභාවයෙන් මිදිලා ආර්ය භාවයටපත් වෙනවා. අන්න සෝත ඉන්ද්‍රියේ හේතුව දන්නවා. ඒතකොට ඉන්ද්‍රිය ධර්මයක් කියන්නේ ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒකේ හේතුව දන්නවා. ඒතකොට හේතු නැති කිරීම දන්නවා. ආස්වාදය දන්නවා. ආදීනවය දන්නවා. නිස්සරණය දන්නවා. මහණෙනි ඔහු අපාය නොවැටෙන නියත සම්බෝධි පරායන චුල්ලසෝතාපන්න පුච්චරේ. නියත චුල්ලසෝතාපන්න පුච්චරේ. දැන් මෙතනදී මේ ආත්ම දිට්ඨියව සක්කාය දිට්ඨිය අයින් වෙන අනිවාර්යයෙන්ම. එයි
ආස්වාදය දන්නවා, ආදීනවය දන්නවා, නිස්සරණය දන්නවා, හේතු දන්නවා, හේතු නැති කිරීම දන්නවා. ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඒන් පිළියෙල කරන චිත්ත පරම්පරාව දකිනවා. අර නියාම ධර්මයත් එක්ක සම්බන්ධ කරලා බලලා කම්ම නියාම, චිත්ත නියාම කියන ඒවත් එක්ක සම්බන්ධ කරලා බලලා හේතු නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා. අනිත් එක ගාන ඉන්ද්‍රිය. ගාන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්මයක්. ගාන කිව්වේ නාසය. ඉන්ද්‍රිය ධර්මයක් කියන්නේ නායකත්වය ගන්නවා. මොකටද? අරමුණු දැහැ ගන්න. මොන අරමුණද? ගන්ධ ආරම්මන. හැබැයි ආරම්මනේ දැහැ ගන්න සිතින්. හැබැයි අපි ඒකට ඉදිරියට දාලා තියෙනවා නාසය. අරමුණ සිතින් දැහැගත්තට අරමුණ ගන්න මූලිකත්වයට එහෙම නැත්නම් ප්‍රධානත්වයට එහෙම නැත්නම් නායකත්වයට අපි දාන්නේ නාසය. එක ඉන්ද්‍රිය ධර්මයක් කිව්වේ ගාන ඉන්ද්‍රිය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක හේතු දැනගන්න. දැන් මොකද්ද හේතු? අර කම්ම නියාම, චිත්ත නියාම. තථාගතයන් වහන්සේ දේශනා කරන ඔක කර්මයට අයිති එකක්. නොබලට අයිති එකක් නෙමෙයි. නොබලගේ එකක් නෙමෙයි. හිතාගෙන හිටියට මගේ කියලා මට අයිති කියලා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔක කම්ම නියාම, චිත්ත නියාම. කර්මයට අයිති එකක්. ඒ කොහොමද? ඒ කර්ම පෙර භවයේ කර්මයෙන් තමයි සකස් කරේ. පෙර භවයේ කර්මයෙන් සකස් කළේ කොහොමද? කර්මයෙන් සකස් කළේ ඒතර සිතට ඉඩ දුන්නේ කර්මයනේ. සිතට ලගින්න, සිතට පවතින්න, සිතට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ කර්මය. ඒතර කම්ම නියාම, චිත්ත නියාම. සංකාරපච්ච විඥාන. සංස්කාර කිව්වේ කර්ම. කුසල සංස්කාර, අකුසල සංස්කාර. කුසල චේතනා, අකුසල චේතනා. කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. ඒ කර්මය. ඒ සිතුවිලි පවතින්නේ කුසල අකුසල දෙක මත තමයි ඒ සිත පවතින්නේ. එහෙනම් සංකාර. එතකොට සංකාර පච්ච විඥාන, ප්‍රතිසන්දි විඥානය බහින්න සංස්කාරයක් තමයි උපකාර කළේ, කර්මයක් උපකාර කළේ. අන්න කම්ම නියාම, චිත්ත නියාම. දැන් එතනත් අනිවාර්යෙන් පැහැදිලි, පිරිසිදුයි. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ පැවැත්මට දේශනා කළ නියාම ධර්ම දෙක කම්ම නියාම, චිත්ත නියාම කියන. දැන් හේතුව දැනගත්තා. දැන් සංකාර නිරෝධා, විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ නම් ප්‍රතිසන්දි විඥානය නිරුද්ධයි. ඒ කියන්නේ සිත නිරුද්ධයි. සිතට පවතින්න බෑ. සිතට ක්‍රියාත්මක වෙන්න බෑ. සිතට ක්‍රියාත්මක වෙන්නේ කර්ම මත. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්චාභි සංකාර. ධානය තුළ සිත තියෙනවා. ඒතර ධානයේ මත සිත. පුඤ්ඤාභි සංකාර, පින්සිතුවිලි මත සිත. පුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර, පෞසිතුවිලි මත සිත. ඒතර බාන්නක කම්ම නියාම, චිත්ත නියාම. දැන් හේතුව දැනගත්තා. එහෙනම් කර්ම ශේ කරන්න ඕනේ. කොහොමද කර්ම ශේ කරන්නේ? ගාන සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා සංඥා, ගාන සම්පස්සජා චේතනා. ගාන සම්පස්සජා වේදනා විඳිනවා. ඒකට මුල්ුණේ එහෙනම් ගාන ඉන්ද්‍රියයි. එයා නායකත්වයේ ගත්තා. බාහිර අරමුණක් දැහැගන්න සිතින් දැහැගත්තේ. හැදුවා සිතක්. තුන් කරුණ එකතු කළේ ස්පර්ශය. ස්පර්ශයෙන් නිසා විඳීමේ සිතක්. ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතක්. ස්පර්ශය නිසා බලවත් වීමේ සිතක්. වේදනා, සංඥා, සංකාර සිත තුනම හදන්න ස්පර්ශයයි ප්‍රත්‍ය. එහෙනම් ඒ මූලික උනේ ගාන ඉන්ද්‍රිය. අධිපතිගම නායකත්වයේ ගත්තා. එයාට ඒ නායකත්වයේ ගන්න ඉදිරිපත් උනේ කම්මචිත්ත. වර්තමාන ඍතු ආහාර. අතීතයේ කම්මචිත්ත. ප්‍රතිසන්දි විඥානය නොගත්තා නම් නාශයත් තියේද? ගාන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙයිද? ප්‍රතිසන්දි විඥානයක් ගත්තේ නැත්තම්? දැන් ප්‍රතිසන්දි විඥානයක් ගත්ත හින්දා නේද ගාන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වුනේ? ප්‍රතිසන්දි විඥානය ගත්තේ කර්මයක් මත ආපු සිත නෙමෙයිද? කර්මයක පැටලිලා ආපු සිත නෙමෙයිද? එහෙනම් කම්ම නියාම, චිත්ත නියාම. එහෙනම් චිව ඉන්ද්‍රිය. තර හේතු දැනගන්න ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් දකින්න.
නාසය ආස්වාදයක් තියෙනවා. එයි නාසය ආස්වාදය. එයි අර බාහිර ගන්ධාරම්මණයක් අරගෙන ආස්වාදයේ විඳින්න පුළුවන්. ඒ නිසා ඒකට ආස්වාදයේ තියෙනවා. හැබැයි ආදීනවයක් තියෙනවා. ඒකේ තියෙනවා ජාතියක් තියෙනවා, ජරාවක් තියෙනවා, ව්‍යාධියක් තියෙනවා. ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවයක්. ඒකේ තියෙන දුක් ස්වභාවයක්. ඒකේ තියෙන අනාත්ම ස්වභාවයක්. ඒ වගේම ඒකේ තියෙන තමන්ගේ නොවන දෙයක්. ඒ වගේම රෝග ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ආදීනවය. එහෙනම් මිදීමක් තියෙනවා. ගැලවීමක් තියෙනවා. ගැලවීම මොකක්ද? මිදීම මොකක්ද? ඒ තමයි චන්දරාගය අයින් කිරීම. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව අයින් කිරීම. තර බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය 6ක් පිළිබඳව තණ්හාව අයින් කිරීමෙන් චන්දරාගය නිස්සරණය අයින් කිරීමෙන් තර ඒක නිවැරදිව දන්නවා නම් නිවැරදිව දකිනවා නම් ඔච්චර සෝතාපන්නයි කියන. ආස්වාදය දන්නවා, ආදීනවය දන්නවා, නිස්සරණය දන්නවා. ජීව ඉන්ද්‍රිය. දිව මොකටද අධිපති? ඒ බාහිර අරමුණක් දැහැගන්න. මොකක්ද ආරම්මණය? රස ආරම්මණය. හැබැයි සිතයි දැහැගන්නේ. හැබැයි දිව ඉදිරියට තිබ්බා. ඉදිරියෙන් තිබ්බා. ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන්. එයා නැත්තම් එකක්වත් නැහැ. අර රසය දැනගන්නත් බැහැ. ඒතොර දැනගැනීමේ සිතක් හදන්නත් බැහැ. ස්පර්ශයක් හදන්නත් බැහැ. විඳීමේ සිතක් හදන්නත් බැහැ. හඳුනා ගැනීමේ සිතක් හදන්නත් බැහැ. බලවත් වීම හේවත් චේතනා හේවත් කර්මයක් හදන්නත් බැහැ. එහෙනම් එතන ඉඳලා විතර්ක ਵਿਚාර වලට ගිහිල්ලා විෂම ලෝභ, අවිච්ඡා, දෝමනස්සං ඒ සියලු තැන් වලට ගෙනියනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් සිත බලවත් කරලා ඒ විතර්ක ਵਿਚාර වලින් පැහැදිලිද? එහෙනම් හේතු අයින් කරන්න කියනවා. මොකද්ද හේතුව? කර්මයයි හේතුව. හේතුව කර්මයයි. කම්ම නියාම චිත්ත නියාම සංකාරපච්චය විඥාන. ତର ප්‍රතිසන්දි විඥාන බැස්සේ නැත්තම් දිවේ ක්‍රියාකාරීත්වයක් නැහැ. එහෙනම් ප්‍රතිසන්දි විඥාණයට බහින්න හේතුවනේ කර්මය. ତර බුදුරජාණන් වහන්සේ සත්‍යයේ පැවැත්මට කරුණු දෙකයි පෙන්වන්නේ. කම්ම නියාම චිත්ත නියාම. ତර කම්ම නියාමය අයින් කරොත් ତර සිතේ නියාමය සිතට ක්‍රියාත්මක වෙන්න බෑ. සංකාර ඒක පෙන්වුවා සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නැත්තම් විඥානය නිරුද්ධයි. එහෙනම් සංස්කාර කිව්වේ කර්ම. එහෙනම් අපි කර්මයි ශේ කරන්න ඕනේ. ඒතර ආස්වාදයක් තියෙනවා දිවේ. දිවේ ආස්වාදයක් තියෙනවා. එයි අර අරමුණ දැහැගෙන සතුට සහගත සිතක් හදන්න පුළුවන්. ආස්වාදයක් විඳින්න පුළුවන්. අර රසය ආස්වාදයේ විඳින්නේ සිතින් විඳින්නේ. ඒතර සිතක් හදන්න පුළුවන්. ඒතර විඳීමේ සිතක් හදනයි ගාවට. ජීව විඥානය හදලා, ජීව සම්පස්සේ හදලා, ජීව සම්පස්සේ වේදනාවක් හදලා, ජීව සම්පස්සේජ සංඥාවක් හදලා, ජීව සම්පස්සේජ චේතනාවක් හදනවා. ඊට පස්සේ විතර්ක ਵਿਚාර වලට ගිහිල්ලා ඒක තවත් බලවත් කරලා ප්‍රබල කර්මයන් බවට අතිශය බලවත් කර්මයන් බවට පත් කරලා නිරයට දානවා, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට දානවා. බලන්න හොඳට නැද්ද කියලා. එහෙනම් ඒකට ප්‍රධාන වශයෙන් එන්නේ කවුද ඉදිරියට? දිව. චිව ඉන්ද්‍රිය. එයා නැත්තම් ඒ ධර්මතාවය නැත්තම් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විතර්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, විදීමක් නැහැ, සංඥාවක් නැහැ, බලවත් වීම චේතනාවක් නැහැ, ස්පර්ශයක් නැහැ, රස දැනගැනීමේ සිතක් නැහැ. දැතර කම්ම නියාම චිත්ත නියාම හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍යයේ පැවැත්මට? සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. සංකාර කියන්නේ කර්ම වලට නිරුද්ධ නම් විඥානය නිරුද්ධයි. විඥානයට හට ගන්න බෑ. අනිත් එක්ක කාය ඉන්ද්‍රිය. කාය කියන්නේ ශරීරය. ඉන්ද්‍රිය අධිපති නායකත්වය ගන්න. මොකටද? ඒ පහස. ඒක දැහැ ගන්න. ඒක දැහැ ගන්න මූලිකත්වය ගන්න කය. කාය ඉන්ද්‍රිය. අපේ සිතයි දැහැ ගන්න. සතර මහා ධාතුන්ට දැහැ ගන්න බෑ. හැබැයි ආ ඉදිරියෙන් තියලා තියෙනවා. කාය ඉන්ද්‍රිය නායකත්වයේ දීලා අධිපති කරලා යා ඉදිරියෙන් දීලා තියෙනවා. පහස පිළිබඳව දැනගැනීමේ සිතක් හදන්න. දැහැ ගන්න ඒ ආරම්මණය. පොට්ටබ්බා ආරම්මණය. ඒ කියන්නේ පොට්ටබ්බා ආරම්මණය. ඒ ආරම්මණය දැහැ ගන්න සිතින්. දැන් සිතින් දැහැගුණාම සිත හදලා ඉවරයි.
ඒ කාය විඥානයයි. ඊට පස්සේ කාය සංපස්ස. කාය සංපස්සජා වේදනා. කාය සංපස්සජා සංඥා. කාය සංපස්සජා චේතනා. දැන් හදලා ඉවරද කර්මය? අන්න හේතුව දැනගන්න. ආස්වාදයක් තියෙනවා. කය ආස්වාදයක් තියෙනවා. ඒ අර පහස විඳීම. පහස විඳින්න කය උපකාර කරගන්න. එහෙනම් ආස්වාදයක් තියෙනවා. ආදීනවයක් තියෙනවා. කයේ තියෙන අනිත්‍ය ස්වභාවයක්. කයේ තියෙන දුක් ස්වභාවයක්. කයේ තියෙන රෝග ස්වභාවයක්. කය තමන්ගේ එකක් නෙමෙයි. දැන් අර කම්මචිත්ත දෙක නැත්තම් සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. එහෙනම් කයට කයක් නැහැ. එහෙනම් කර්මශය කරපු තැන. එහෙනම් ආදීනවයක් තියෙනවා. දුක් උපදවන ධර්මතාවයක්. ජරාවට ගොදුරු වෙනවා. ව්‍යාධියට ගොදුරු වෙනවා. මරණයට ගොදුරු වෙනවා. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන් වලට ගොදුරු වෙනවා. ඒ ආදීනවේ. හැබැයි මිදීමක් තියෙනවා. නිස්සරණයක් තියෙනවා. මොකක්ද? චන්දරාගය අතහරින්න. තෘෂ්ණාව අතහරින්න. ඇලීම අතහරින්න. ඒ මිදීමයි. ආස්වාදය දැක්ක. ආදීනවයක් දැක්ක. ඒතර ආස්වාදයක් තියෙන නිසා තමයි ඇලෙන්නේ. ආදීනවයක් තියෙන නිසා තමයි කලකිරෙන්නේ. මිදීමක් තියෙන නිසා මිදෙනවා. නිස්සරණයක් තියෙන නිසා මිදීමක් තියෙන නිසා මිදෙනවා. එහෙනම් මිදෙන්න. අනිත් එක මන ඉන්ද්‍රිය. මන කියන්නේ සිත. සිතට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? දැන් කම්ම නියම චිත්ත නියම. දැන් සිතට ප්‍රත්‍ය වෙන්නේ කර්මනේ. ඒතර කර්ම හදන්නේ කොහොමද? වේදනා සංඥා සංකාර. ඒකට වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් මේ රූපයන් එක්ක බැඳිලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍ය විඥානං. නාම රූප දෙකයි ප්‍රත්‍ය වෙන්නේ විඥාණයට. එතකොට මනස කියන්නේ හේතුයෙන් හටගන ධර්මතාවයක්. මොකද්ද? කම්ම නියම චිත්ත නියම. කර්ම නැත්තම් සිතේ ක්‍රියාකාරීත්වය නැහැ, මානසික ක්‍රියාකාරීත්වය නැහැ. එයි සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංඛාර පත්‍ය විඥාන. දර සංස්කාර කිව්වේ කර්මවලට. ඒතර එහෙනම් මනස සකස් කරන්න මානසික ක්‍රියාකාරීත්වයට මානසික පැවැත්මට සංස්කාර නෙමෙයිද ප්‍රත්‍ය. සංඛාර පත්‍ය විඥාන. එතකොට ඒ ප්‍රතිසන්දි විඥානයේ ගත්ත තැන ඉඳලම විදීමේ සිත් හදනවා. හඳුනා ගැනීමේ සිත් හදනවා. බලවත් වීමේ සිත් හදනවා. චේතනා. ආස්වාදයක් තියෙනවා. දර හේතුවක් දැක්කා. සමුදය දැක්කා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දැක්කා. මොකටද ඉන්ද්‍රිය ධර්මයක්? ඒ බාහිර ආරම්මන, ධම්මාරම්මන. ඒ කියන්නේ දැහැගන්න. ඒ නිසා මනසට ප්‍රියයි. බාහිර ආරම්මණය දැහැගන්න පුළුවන්. ධම්මාරම්මණය. මනෝ විඥාන, මනෝ සංපස්ස, මනෝ සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා සංඥා, මනෝ සංපස්සජා චේතනා. ආස්වාදයක් තියෙනවා. ඒ නිසා කැමති. අර ආරමුණේ රසය විඳින්න පුළුවන්. බාහිරින් ගන්න ආරම්මනේ ධම්මාරම්මනේ රසය විඳින්න පුළුවන් නිසා මනසට කැමති. ආදීනවයක් තියෙනවා. ඒ සිතට ආශික චිත්තක්ෂණය ඒක තියෙන අනිත්‍ය ස්වභාවයක්. ඒක තියෙන දුක්ඛ ස්වභාවයක්. ඒක තියෙන රෝග ස්වභාවයක්. ඒක තමන්ගේ එකක් නෙමෙයි. හොඳට දකින්න. හොඳට විමසන්න. හොඳට පරීක්ෂා කරන්න. ඒක ශුන්‍ය ධර්මතාවයක්. ඇතිවනසනේ නැති වෙනවා. ඇතිවනසනේ නැති වෙනවා. චිත්තක්ෂණයක් තුළ ශුන්‍යයි කිව්වේ ඒකයි. අනාත්මයි. ඒතර ආත්මයක් දකින්නේ. ආත්ම දිට්ඨිය නැහැ කියන්නේ සක්කාය දිට්ඨිය නැහැ කියන එක. මේකකවත් එහෙනම් ආත්මයට දාන්න බෑ. ඇයි? අනාත්මයි. තමගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක දකිනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් යා නියත සම්බෝධි පරායන චුල්ලසෝතාපන්න පුච්චලේ. එයා පායි වැටෙන්නේ. එයා තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ වැටෙන්නේ. මහණෙනි මේ චුල්ලසෝතාපන්න සූත්‍රය. ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. දායකත්වයේ මේ මුතුම් ධර්ම දේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ රබුක්කන කිරිවන් දෙනිය බෝගහ මූලවත්ත පදිංචි චන්ද්‍රිකා පතිරණ මහත්මිය සහ උපාලි ජයසිංහ මහතා විසින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඇති බාධා දුරු වී කායික මානසික සුවය වර්ධනය කර ගැනීම පිණිසත්
මෙම උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරනු ලබන සියල්ලන්ටම ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් සසර දුක් කෙලවර කර උතුම් ධර්ම අවබෝධය ලැබීම පිණිසත් මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිතවන්නා වූ පුණ්‍ය කුසල් හේතු වේවා. මියගිය සියලුම ඥාතීන්ටද මේ උතුම් ධර්ම දාණයෙන් ජනිතවන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම ධර්ම දේශක ස්වාමින් වහන්සේලාටද තව තවත් ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමටත් සියලු දෙනාට අවබෝධ කරවීමටත් කායික මානසික ශක්තිය හා නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. උතුම් ධර්ම අවබෝධය ලැබීම පිණිස මෙම කුසල් උපනිශ්‍රේ වේවා. සියලුම ලෝක සත්‍යෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් මිටු වේවා කියන මෛත්‍රී සාගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. මෙතෙක් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ නම් සඳහන් කළ නොකළ යම් අයද පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීන් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං